ඔබ නැවතත් ජයමග රූපහහි නාලිකාව ඔබට සමීප කරන පොසොන් පෝදා ආගමික විකාශය සමගනොයි මෙලෙස ඒකාත්මික වන්නේ. කොරෝනා වසංගතය සමගින් ලෝකවාසී සියලු දෙනා පීඩාවට පත්ව සිටින මොහොතක ලංකාවාසී බෞද්ධ සැදැහැවතුන් සියලු දෙනා පොසොන් පෝදා අදිනය සමරන්නේද තමන්ගේ නිවෙස්වල සිට සුවසිරිත් අනුගමනය කරමින්. සුවසිරිත් අනුගමනය කරමින් තමන්ගේ නිවෙස්වල සිට තුන්සිත පහදවා ගනිමින් සද්ධර්මය ශ්‍රවණය කරමින් පොසොන් පොහොය දිනය සමරමින් සිටින ඔබ වෙනුවෙන් ජයමග රූපහහිනි නාලිකාව අද උදෑසන සිට අපගේ ආගමික විකාශය ඔබට මෙලෙස සමීප කරනවා. අවිද්‍යාවේ අඳුර බිඳදමමින් යථාර්ථය ලක්දිවට කැඳවාගෙන මිහිඳු මහතෙරුන් වහන්සේ ප්‍රධාන ධර්මදූත කණ්ඩෑම ලක්දිවට වැඩම කරවීමෙන් පසු ලාංකීය බුද්ධ ශාසනය ආරම්භය සිදුවනේ අද වැනි උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක. එවැගේම එම ධර්මදූත කණ්ඩායම නියෝජනය කළ බණ්ඩුක උපාසකයාණන් භික්ෂූභාවයට පත් කරමින් එතැන් පටන් ලාංකීය භික්ෂු සමාජයේ ආරම්භය සිදුවන්නේද අද වැනි උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක. එතනින් ආරම්භ වුණු ලාංකීය භික්ෂු සමාජය අද වන විටත් ලාංකීය ශාසනික මෙහෙවරුන්ගෙන් අද්විතීය මෙහෙවරක් කරමින් සිටිනවා. එදා මෙදා තුර ලාංකීය මිනිසුන්ගේ හිතසුව පිණිස බුද්ධානුශාසනාව ගමින් ගමට නගරයෙන් නගරයට සමීප කරන ගරුතර මහා සංඝරත්නය මේ කොරෝනා වසංගත සමයේදීත් මේ පොසොන් පෝය සමරන අද දවසේදීත් තමන්ගේ ඒ උතුම් සත්කාරය අත්හැර නෑ. ඒ නිසාවෙන්ම ජයමග රූපහහිනි නාලිකාව හරහා අපට පුළුවන්කම ලැබී තිබෙනවා උතුම් බුද්ධානුශාසනා රාශියක් ඔබට සමීප කරන්නට. අද දවසේ ජයමග රූපහහිනි නාලිකාව ඔබට සමීප කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තේමාව කරගත්තා වූ ධර්මදේශනා. ඒ ඔස්සේ අපි සූදානම් වෙනවා තවත් සුවිශේෂී ධර්මදේශනාවකට ඔබව කැඳවාගෙන යන්නට. ආර්ය අෂ්ටාංග මාර්ගයේ බොහොම අපූර්ව මාර්ගාංගයක් ලෙස අපි හඳුනා ගන්නා වූ සම්මා දිට්ඨි මාර්ගාංගය පිළිබඳවයි මීළඟ ධර්මදේශනය පැවැත්වීමට නියමිත. ලෞකික ජීවිතය ජයග්‍රහණය කරන්නට ලෝකෝත්තර ජීවිතයේ වටිනාකම අවබෝධ කරගන්නට සම්මා දිට්ඨි මාර්ගාංගය පිළිබඳ අවබෝධය අතිශයම වැදගත්. ඒ නිසාවෙන්ම සම්මා දිට්ඨි මාර්ගාංගය පිළිබඳව අපට පහදා දෙන්නට ඒ දැනුමින් අපව පෝෂණය කරන්නට අපි ඊටම ගෞරවයෙන් මේ පින්බිමට වැඩම කරවා ගත්තා. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වැවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය උභය සේනාසනාධිකාරී උඩුදුම්බර සෝභිත අපේ නායක හාමුදුරන් වහන්සේව ඊටම ගෞරවයෙන් දෙපා නැමද අපේ නායක හාමුදුරන් වහන්සේව පිළිගන්නා අතරේ ඊටම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා අපේ හාමුදුරන් වහන්සේට අපට අනුකම්පා සිත් ඇතුව ධර්මදේශනා පවත්වන්නට. සාදු සාදු සාදු. අද දවසේ මෙම ධර්මදේශනාව ඔබට සමීප කරන්නට ජයමග රූපහහිනි නාලිකාව හරහා සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කරනවා කෑගල්ලේ ඇදුරාපොත උඩපිටියේ පදිංචි සුමනා හේරත් මෑණියන් සුමුදු උඩපිටිය සහ ලසිකා උඩුපිටිය දීනයන් විසින් ඔවුන්වද ඉතාම ගෞරවයෙන් පින් සිතින් සිහිපත් කරමින් අපි සූදානම් වෙනවා ධර්ම ශ්‍රවණය ආරම්භ කරන්නට. ඉතාම ගෞරවයෙන් නැවතත් අපේ හාමුදුරන් වහන්සේට ආරාධනාව අපට අනුකම්පාවෙන් ධර්මදේශනා පවත්වන්නට අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. කාරුණික පින්වත්නි, අද උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය
මේ පින්වත් පිරිස උදෑසනම අවදිව තෙරුවන් ගුණ සිහිපත් කරගෙන ශ්‍රද්ධාවන්ත සිතුවිලි ජනිත කරගෙන උපෝසත සීලයන්හි පිහිටා අද දවස ප්‍රතිපත්ති පූජාවෙන් ලෝකේ අනන්ත ගුණ ඇති ලෞතුරා බුදුරජාණන් වහන්සේ පුදන්නටයි සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩිය යුතුයයි කියා යම් ප්‍රතිපදාවක් දේශනා කළා නම් ඒ උත්තම වූ ප්‍රතිපදාව තමන්ගේ ජීවිතයේ පූර්ණ කාලීනව අද දවස තුල පුරුදු කරන්නට පුහුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අද මේ පොසොන් පුර 15වක පොහෝ දිනයේ මේ ධර්ම දේශනාවෙහි සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ කෑගල්ලේ ඇදුරා පොත පදිංචි සුමනා හේරත් පින්වත් මෑණියන් සහ සුමුදු උඩපිටිය සහ ලසික උඩුපිටිය කියන දියණියන් දෙපළ ඇතුළු ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා කෑගල්ලේ හැඳුරා පොත උඩුපිටිය නිවසේ පදිංචි සුමනා හේරත් මෑණියන්ගේ මේ මාසේ 15 වෙනි දිනයට යෙදෙන ඒ ජන්මදිනය නිමිති කරගෙන එතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රධාන ප්‍රාර්ථනාව සිත්හි දරාගෙන ඒ පින්වත් මෑණියන්ට ආශිර්වාද කරන අදහසින් මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන බව සඳහන් කරලා තියෙනවා. දියණියන් දෙදෙනාටත් ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ඒ වගේම පවුලේ සුජීවත්ව වාසය කරන අනිකුත් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටමත් ආශිර්වාද කරනවා. මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. පින් බලාපොරොත්තු වන සියලුම සත්වයන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම දේශකයන්න් වහන්සේලාට ඒ වගේම පූජනීය මහා සංඝරත්නයට ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි සියලු දෙනාටම පරලෝ සැපත්තේ ආදරණීය පියාණන් ඇතුළු වර්ග පරම්පරානුගතව අභාව ප්‍රාප්ත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන බව ඒ පින්වත් පිරිස සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ අරමුණක් සිත්හි දරාගෙනයි මේ පින්වත් පිරිස අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව හැටියට දේශනා කොට වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අංග 8කින් යුක්ත මාර්ගයක්, ප්‍රතිපදාවක්, ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ උතුම් වූ ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව හැටියට භාග්‍යතුන් වහන්සේ මංගල ධර්ම දේශනාවේදීම හඳුන්වලා දුන්න ලෝකයාට. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා ආදී වශයෙන් මහණෙනි මේ අන්ත දෙක හල යුතුයි. මේ මධ්‍යම ප්‍රතිපදාව, මේ මැද මාවත අනුගමනය කළ යුතුයි. කුමක් සඳහාද? දුක් නිරෝධය පිණිස. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී කියන්නේ දුක් නිරෝධයට පමුණුවන පටිපදා ප්‍රතිපදාව වැඩපිළිවෙල. එතකොට යම්කිසි කෙනෙක් කැමති නම් මේ දුක ඉක්මවා යන්න ඒ හැමෝටම තියෙන ඒකායන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒකායන මාර්ගය කියපුවාම මේ පින්නතුන්ට මතක් වෙනවා සතිපට්ඨානය. සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා. ඇත්ත වශයෙන්ම සතිපට්ඨාන භාවනාව වැඩිම වශයෙන් අප වඩන්නේ කුමක්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි, වෙන දෙයක් නෙවෙයි. ඒක పూర్ව භාග අපර භාග වශයෙන් වැඩෙන බව තුන් ලෝකාග්‍රු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට දුක් නිරෝධයට පමුණුවන මේ ප්‍රතිපදාව, මේ වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8කින් යුක්තයි. ඒ බව අපේ පින්වත් පිරිස හොඳින්ම දන්න කාරණාවක්.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට මේ අංග 8ම පින්වත්නි චිත්තාංග හැටියටයි භාගතුන් වහන්සේ දේශනා කළේ. නැත්තම් චෛතසික ධර්ම චේතසික හැටියට සරුවක්ඥන් වහන්සේ වදාලා. ඒක උපාද, ඒක නිරෝධ, ඒක ආලම්බන, ඒක වත්තුක කියන මේ සංප්‍රයෝග ලක්ෂණයන්ගෙන් යුක්ත චෛතසික ධර්ම 8ක් හැටියටයි මේ අංග 8 බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සම්මා දිට්ඨි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අමෝහ චෛතසිකය. එසේ නැතිනම් අපි කියමු ප්‍රඥාව කියලා. ප්‍රඥාව අමෝහය සර්වඥන් වහන්සේ සම්මා දිට්ඨි නාමයෙන් දේශනා කළා. එතකොට සම්මා සංකප්ප කියන්නේ විතක්ක චෛතසික ධර්මය. තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරූපණාදී වශයෙන් දේශනා කළ මේ සම්ප්‍රයුක්ත චිත්ත චෛතසික ධර්ම ආරම්මණය වෙත පමුණුවාලීම් වශයෙන් උපදින්නා වූ චිත්තාංගය සිතේ අවයවය ඒ විතක්ක චෛතසික ධර්මයයි සම්මා සංකප්ප කියලා දේශනා කළේ. ඊළඟට සම්මා වාචා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිත්‍යා වචනයෙන් වැළකීම් වශයෙන් උපදින්නා වූ ඒ විරති චෛතසික ධර්මය. සම්මා වාචා විරති චෛතසික ධර්මය. මිත්‍යා වචනයෙන් වැළකීම් වශයෙන් උපදින්නා වූ ඒ චෛතසිකය. සම්මා කම්මන්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ත්‍රිවිධ වූ කාය දුස්චරිතයෙන් වැළකීම් වශයෙන් උපදින්නා වූ ඒ චෛතසික ධර්මය සම්මා කම්මන්ත චෛතසික ධර්මය. ඊළඟට සම්මා ආජීව කියා සරුවක්ඥන් වහන්සේ වදාළේ මිත්‍යා ජීවයෙන් වැළකීම් වශයෙන් උපදින්නා වූ සම්මා ආජීව නම් වූ විරති චෛතසික ධර්ම. එතකොට විරති චෛතසික ධර්ම තුනක් තියෙනවා. ඒ තුනම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කතාවේදී සරුවක්ඥන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා. සම්මා සංකප්ප මේ සම්මා වායාම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විරිය චෛතසික ධර්මය. වීරය කියන චෛතසික ධර්මය. සම්මා සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සති චෛතසික ධර්මය. සම්මා සමාධි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකග්ගතා කියන චෛතසික ධර්මය. අර්පණා වශයෙන් අර්පණා තත්වයට දියුණු වූ ඒ ඒකාග්‍රතාවය සර්වඥන් වහන්සේ වදාලා සම්මා සමාධි කියලා. එතකොට අමෝහ චෛතසිකය, විතක්ක චෛතසිකය, විරති චෛතසික ධර්ම 3, විරිය චෛතසිකය, සති චෛතසිකය, සමාධි කියන චෛතසිකය. මේ චෛතසික ධර්ම 7යි බුදු පියාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා දේශනා කළේ. හැබැයි මේ චෛතසික ධර්ම නානා සිත්වල නානාක්ෂණයන්හි නානා සිත්වල නානා අයුරින් ලැබෙනවා. ඒවා සංප්‍රයෝග ණය වශයෙන් බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ වදාලා දේශනා කළා. එතකොට නානාක්ෂණයන්හි නානා සිත්වල මේ චෛතසික ධර්ම යෙදෙන කල්හි දුක ඉක්මවා යන්න බෑ. හැබැයි දුක ඉක්මවා යෑම වශයෙන් උපදින්නා වූ ලෝකයෙන් එතර වෙමින් පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත වූ ලෝකයෙන් එතර වෙමින් උපදින්නා වූ ඒ ලෝකෝත්තර මාර්ග සිත්හි මේ චෛතසික ධර්ම 8ම යෙදෙනවා. 8 දෙනාම එකතු වෙනවා. මේ 8 දෙනාම එකතු වෙච්ච තැන තමයි මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත වූ ලෝකය අතික්‍රමණය කරන්න ඉක්මවා යන්න පුළුවන්කමක් තියෙනවා. කීප දෙනෙකුට එකතු වෙලා වැඩේ කරන්න බෑ. 8 දෙනෙක් එකතු වෙලා කරන්න පුළුවන් වැඩක් පින්වත්නි 7 දෙනෙක් එකතු වෙලා කරන්න බෑනේ. 8 දෙනෙක් එකතු වෙලා යම් වැඩක් කළ යුතු නම් මේකට 8 දෙනෙක්ම ඕන. ඒ වගේ 8 දෙනෙක් එකතු වෙලා කරන වැඩක් ප්‍රධාන 8 දෙනෙක් එකතු වෙලා කරන වැඩක් තමයි දුක ඉක්මවා යෑම. එතකොට ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ඒ දුක ඉක්මවා යන්නේ මේ චෛතසික ධර්ම 8 දෙනා එකතු වෙලා. එතකොට ඒකට කියනවා ලෝකෝත්තර මාර්ගය කියලා. ලෝකෝත්තර මාර්ගය. පින්වත්නි මේ
මාර්ගය පිළිබඳව කතා කරද්දී මෙහි තියෙන ප්‍රභේද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ලෞකික සහ ලෝකෝත්තර කියලා. ලෞකික ප්‍රතිපදාව ලෝකෝත්තර ප්‍රතිපදාව කියලා. භාග්‍යතුන් වහන්සේ සර්වඥන් වහන්සේම දේශනා කළා. සාසවා පුඤ්ඤ භාගීයා උපදිවේපක්කා කියලා ආශ්‍රව සහිත වූ පුණ්‍ය භාගීය වූ උපදි විපාක ඇති මතුමත්ෙහි විපාක ලැබෙන ලෞකික වූ ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වගේම අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා ආර්ය වූ අනාසර වූ ලෝකෝත්තර වූ ප්‍රතිපදාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ හැම මාර්ගාංගයක්ම ලෞකික ලෝකෝත්තර වශයෙන් ප්‍රභේදගත වෙනවා. ලෞකික ලෝකෝත්තර වශයෙන් ප්‍රභේදගත වෙනවා. ලෞකික සිත්වල මේ අංග යෙදෙනකොට ලෞකික ස්වභාවයක් ගන්නවා. ලෝකෝත්තර සිත්වල මේවා යෙදෙනකොට ලෝකෝත්තර ස්වභාවයක් ගන්නවා. එතකොට මේක හොඳට තේරුම් ගන්නට උවමනා කරනවා. දැන් ලෞකික කුසල් සිත්, ලෝකෝත්තර කුසල් සිත් ආදී වශයෙන් මේ කුසල් සිත්වලත් බෙහෙද බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. එතකොට මේ ලෞකික ලෝකෝත්තර සිත්වල මේ චෛතසික ධර්ම යෙදෙනකොට ලෞකික සිත්වල යෙදෙනකොට ලෞකික ස්වභාවය ගන්නවා. ලෝකෝත්තර සිත්වල යෙදෙන ලෝකෝත්තර ස්වභාවය ගන්න. ඊට අනුකූල වීම වශයෙන් පවතිනවා පින්වත්නි. එතකොට මේ පපංච සූදනී කියන මෙදුම් සංගී අට කතාවේ මෙදුම් සංගී අටුවාවේ සම්මාදිට්ඨි සූත්‍රය විවරණය කරන තැන විස්තර කරන තැන අර්ථකථාචාර්යින් වහන්සේලා මේක බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. දැන් අපි ගමු ප්‍රධාන අංගයේ සම්මා දිට්ඨි කියන මාර්ගාංගය. ඇත්තටම අද මට નિયમિત මාතෘකාව සම්මා දිට්ඨිය පිළිබඳව මේ පින්නතුන්ට දේශනා කිරීම. මගේ මාතෘකාව මට ලැබිලා තියෙන. ඊට අදාළ වීම වශයෙන් මේ කාරණා වෙතනින්ම මතු කරලා ගත්තොත් හොඳයි. සම්මා දිට්ඨි කියන මේ චෛතසික ධර්මය සම්මා දිට්ඨිය ප්‍රභේදගතයි. ලෞකික සම්මා දිට්ඨි ලෝකෝත්තර සම්මා දිට්ඨි කියලා. ලෞකික සම්මා දිට්ඨි ලෝකෝත්තර සම්මා දිට්ඨි කියලා ප්‍රභේදගතයි. එතකොට මේ ලෞකික සම්මා දිට්ඨියත් පින්වත්නි කම්මස්සකතා සම්මා දිට්ඨි සච්චානුලෝමික සම්මා දිට්ඨි කියලා මේ ලෞකික සම්මා දිට්ඨියේ ප්‍රභේද දෙකක් පපංච සූදනී අට කතාවේ දක්වනවා. එකක් තමයි කම්මස්සකත සම්මා දිට්ඨිය, අනිත් එක තමයි සච්චානුලෝමික සම්මා දිට්ඨිය. මේ සම්‍යක් දෘෂ්ටිය ලෞකික සම්‍යක් දෘෂ්ටිය දෙවැදෑරුම් කොට දක්වනවා. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨි කියන්නේ ලෝකෝත්තර සිත්වල යෙදෙන ලෝකෝත්තර මාර්ගඵල ඒ මාර්ගඵල සිත්වල ලෝකෝත්තර සිත්වල යෙදෙන ඒ ප්‍රඥා චෛතසිකයට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය. අපි මෙහෙම කියමුකෝ ලෞකික කුසල් සිත්වල යෙදෙන්නා වූ ප්‍රඥා අමෝහ චෛතසිකය ලෞකික සම්මා දිට්ඨියයි. ලෞකික කුසල් සිත්වල යෙදෙන්නා වූ අමෝහ චෛතසිකය ලෞකික සම්මා දිට්ඨියයි. ලෝකෝත්තර කුසල් සිත්වල යෙදෙන අමෝහ චෛතසිකය නැත්නම් ප්‍රඥාව ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. එහෙමයි ඒක විවිධ අර්ථ දැක්වීම් තියෙනවා. මේ සම්මා දිට්ඨි කියන එකට මේ සම්මා දිට්ඨිය විවිධාකාරයේ ධර්මයේ අර්ථ දක්වලා තියෙන එක එක ණය ක්‍රම ඔස්සේ. එතකොට පපංච සූදනී අට කතාවේ සම්මා දිට්ඨි සූත්‍රයේ අර්ථ දක්වනකොට විවරණය කරනකොට අර්ථකථාචාර්යින් වහන්සේලා මේ විදිහට තමයි මේ සම්මා දිට්ඨිය ප්‍රභේදගත කරලා දේශනා කරන්නේ ලෞකික සහ ලෝකෝත්තර කියලා. එතකොට කම්මස්සකත සම්මා දිට්ඨියත් සච්චානුලෝමික සම්මා දිට්ඨියත් දේශනා කළා ලෞකිකයි කියලා. ලෝකෝත්තර මාර්ගඵල සිත්වලේ දෙන්නා වූ ඒ ප්‍රඥාවට අමෝහයට කිව්වා ලෝකෝත්තර සම්මා දිට්ඨියයි කියලා. එතකොට పూర్ව භාග ප්‍රතිපදාව අපර භාග ප්‍රතිපදාව. పూర్ව භාග ප්‍රතිපදාව වැඩිම වශයෙන් යම් ප්‍රඥාවක් උපදිනවා නම් ඒට කියන්නට පුළුවන් ලෞකික සම්මා දිට්ඨිය කියලා. අපර භාග ප්‍රතිපදාවේ යම් ප්‍රඥාවක් අමෝහයක් උපදිනවා නම් ඒකට කියන්න පුළුවන්කමක් තියෙන ලෝකෝත්තර ප්‍රඥාව නැත්නම් ලෝකෝත්තර සම්මා දිට්ඨියයි කියලා. මම හිතනවා මේ පින්නතුන්ට ඒක පැහැදිලි වෙන්නට ඇති, තේරෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට
මේ පූර්ව භාග ප්‍රතිපදාව වඩන්නේ නැතුව ලෝකෝත්තර ප්‍රතිපදාව උපද්දවන්න පුළුවන් කමක් නැහැ. ලෝකෝත්තර සිත් 8ක් ඔබ අහලා තියෙනවා මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. ඇයි මේවර ලෝකෝත්තර කියන්නේ? මේවර ලෝකෝත්තර කියන්නේ පින්නනි මාර්ග සිත් උපදින්නේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත වූ ලෝකේ ඉක්මවා යෑම වශයෙන්. පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකය ඉක්මවා යමින් උපදින සිත් වලට කියනවා මාර්ග සිත් කියලා. ලෝකයෙන් ඈතර වී උපදින සිත් වලට කියනවා ඵල සිත් කියලා. හරියට නිකන් පාලමකින් ඈතර වෙමින් ඉන්නවා පාලමෙන් ඈතර වුණා. පාලමෙන් ඈතර වෙමින් ඉන්න අවස්ථාව වගේ තමයි ලෝකෝත්තර මාර්ග සිත්. ලෝකයෙන් ඈතර වෙමින් උපදින්නා වූ සිත්. අර පාලම වගේ. ලෝකයෙන් ඈතර වෙමින් උපදින්නා වූ සිත් මාර්ග සිත්. ලෝකයෙන් ඈතර වී උපදින්නා වූ සිත් වලට කියනවා ඵල සිත් කියලා. එතකොට මේ මාර්ගඵල සිත්වල යෙදෙනා වූ ප්‍රඥාවට අමෝහයට කිව්ව බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. එතකොට ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවා. දැන් මේ පින්වත් පිරිස කල්පනා කරගන්න ඕන ඔය පින්නතුන් වඩන්නේ ලෞකික සම්මාදිට්ඨිය. දැන් සමහරෙක් අපිට ඇහෙනවා කියනවා මේ ලෞකික වඩලා වැඩක් නැහැ. ලෞකික ප්‍රතිපදාව වඩලා වැඩක් නැහැ. ලෝකෝත්තර ප්‍රතිපදාව වඩන්න ඕන. පින්වත්නි දැන් මම ලෝකෝත්තර ප්‍රතිපදාව වඩනවා කියලා එහෙම වඩන්නට පුළුවන් කමක් නැහැ. ඒක ක්‍රමානුකූලව උපද්දවා ගන්න ඕන එකක්. ලෝකෝත්තර ප්‍රතිපදාව කියන්නේ ක්‍රමානුකූලව උපද්දවා ගන්න ඕන එකක්. එහෙම නැතුව මම දැන් ලෞකික ප්‍රතිපදාව වඩන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාව වඩනවායි කියලා මේ වඩන්න පුළුවන් කමක් නැහැ. මේ පූර්ව භාග ප්‍රතිපදාව වැඩිම වශයෙන්ම තමයි ලෝකෝත්තර ප්‍රතිපදාව යම් අවස්ථාවක උපදවා ගන්නව නම් උපදවා ගන්න පුළුවන්කමක් තියෙන. ඒ ලෝකෝත්තර ප්‍රතිපදාව බහුචිත්තාක්ෂණ නෙවෙයි ඒක චිත්තාක්ෂණිකයි. ඒ පිළිබඳවත් පපංච සූදනී අට කතාවේ මට මතක හැටියට කීටාගිරි සූත්‍රය විවරණය කරනකොට අර්ථකථාචාර්යින් වහන්සේලා ඒ මාර්ගසිත බහුචිත්තාක්ෂණ නෙවෙයි ඒක චිත්තාක්ෂණිකයි කියන එක දක්වලා තියෙනවා. පපංච සූදනී අට කතාවේම දානය පිළිබඳව විභංග වර්ගයේ තියෙන දක්ඛිනා විභංග සූත්‍රය වර්ණනා කරනකොට විස්තර කරනකොටත් අර්ථකථාචාර්යින් වහන්සේලා මේ පිළිබඳව පුරාණයේ තිබෙච්ච විතණ්ඩවාදී අහේතුකව ඉදිරිපත් කරන්නා වූ කාරණා නැතුව ඉදිරිපත් කරන්නා වූ ඒ මත ඛණ්ඩනය කොට ඒ විතණ්ඩවාදීන්ගේ මත ඛණ්ඩනය කොට සකාරණව මේ කාරණේ බොහොම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා පින්වත්නි. මාර්ගසිත ඒක චිත්තාක්ෂණික නම් කොහොමද දානි පූජා කරන්නේ කියලා විතණ්ඩවාදීහු ප්‍රශ්නයක් නැගුවා. ඒකට පුරාණ මහතෙරුන් වහන්සේලා ථේරවාද ණය ක්‍රම ඔස්සේ බොහොම ලස්සනට මේ සූත්‍රාට්ඨ කතාවේදී පිළිතුරු සපයලා තියෙනවා. ඒ වගේම ওই සද්ධානුසාරී ධම්මානුසාරී ආර්යතුමන් වහන්සේලා පිළිබඳව උගන්වන කොටත් පපංච සූදනී අට කතාවේ මේ පිළිබඳව දීර්ඝ විස්තර දක්වලා තියෙනවා. එතකොට පින්වත්නි ලෞකික ප්‍රතිපදාව ලෝකෝත්තර ප්‍රතිපදාව ලෞකික ප්‍රතිපදාව කොටස් දෙකයි. ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය කොටස් දෙකයි. කම්මස්සගත සම්මාදිට්ඨිය සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර මාර්ගඵල සිත්වල යෙදෙන්නා වූ ප්‍රඥා චෛතසික ධර්මයට. එතකොට දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය මේ පිනතුන් දන්නවනේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ අත්ති දින්නම් අත්ති ඉට්ටං අත්ති හුතං අත්ති මේ අත්ති මාතා අත්ති පිතා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය හැටියට දේශනා කළේ. කම්මස්සගත සම්මාදිට්ඨිය මේ කම්මස්සගත සම්මාදිට්ඨියෙන් දැන් මේ ලෞකික සම්මාදිට්ඨිය දැන් මේ දැන් සම්මාදිට්ඨිය දෙවැදෑරුම්නේ ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය දෙපරිද්දකින් නැවත දේශනා කළා කම්මස්සගත සම්මාදිට්ඨිය සහ සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය කියලා. ඊළඟ සම්මාදිට්ඨික පුද්ගලයන්ගේ ප්‍රභේදයේ බුදුරජාණන් වහන්සේ දක්වනවා. මේ අර්ථකථාචාර්යින් වහන්සේ දක්වනවා බුදු පියාණන් වහන්සේගේ ආධ්‍යාශය දැනගෙන. අනේක මතක තියාගන්න ඕන නැත්නම් මේ අර්ථ කතාව කියන ඒවා පුරාණ මහතෙරුන් වහන්සේලාගේ මත හැටියට දරා ගන්න පුළුවන් කමක් තියෙනනේ. ඒ උතුමන් වහන්සේලා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාශය දැනගෙන දැන් මහා කච්චායන මහරහතන් වහන්සේ වගේ
ඒ උතුමන් වහන්සේලා ඔබ දන්නා බුදුරජාණන් වහන්සේ සංක්ෂේපයෙන් දේශනා කරපු දේශනා විස්තර කොට දේශනා කළා. දැන් මජ්ක්‍ධිම මේ පිරිත් පොතේ තියෙන සත්‍ය විභංග සූත්‍රය. අන්න ඒ වගේ සූත්‍ර දේශනාවන්නේ පින්නන්නේ. ඒ වගේ සූත්‍ර ශ්‍රාවක භාසිත හැටියට දේශනා තියෙනවා පෙළේ. ඇතැම් දේශනා තියෙන බුදුරජාණන් වහන්සේ සංක්ෂේපයෙන් කරපු දේශනා ශ්‍රාවකයන් වහන්සේලා විස්තර කොට විවරණය කොට දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාශය දැනගෙන. අන්න ඒ වගේ තමයි අර්ථකථාචාරින් වහන්සේලා, මේ මහරහතන් වහන්සේලා පෙළට අර්ථ කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාශය මනාකොට දැනගෙන. එතකොට පින්වත්නි, දැන් සම්මාදිට්ඨික පුද්ගලයෝ කොටස් බෙදනවා තුනකට කොහොමද? පෘතජ්ජන, සේක, අසේක කියලා. පෘතජ්ජන, සේක, අසේක. පෘතජ්ජන සම්‍යක් දෘෂ්ටිකයෝ ඉන්නවා, සේක සම්‍යක් දෘෂ්ටිකයෝ ඉන්නවා, අසේක සම්‍යක් දෘෂ්ටිකයෝ ඉන්නවා. සම්‍යක් දෘෂ්ටික පුද්ගලයෝ තුන් ගොල්ලයි කියලා බෙදනවා. පෘතජ්ජන, සේක, අසේක. පෘතජ්ජනයා කොටස් දෙකකට බෙදනවා නැවත. මේ පපංච සූදනී අට කතා බලන්න, මේ අර්ථකථාචාරින් වහන්සේලා මොනතරම් මේ ණය ක්‍රම ඔස්සේ නොයෙක් ආකාරයට මේ පිළිබඳව මේ දේශනා කරලා තියෙනවාද කියලා. දැන් පෘතජ්ජන සම්‍යක් දෘෂ්ටිකය කොටස් දෙකකට බෙදනවා. බාහිර සම්‍යක් දෘෂ්ටිකය සහ මේ ශාසනික සම්‍යක් දෘෂ්ටිකය කියලා. ශ්‍රාවක සම්‍යක් දෘෂ්ටික. බාහිර සම්‍යක් දෘෂ්ටික කියන්නේ පින්නාදී දැන් කම්මස්සගත සම්මාදිට්ඨියෙන් යුක්ත වෙන්න පුළුවන් බාහිර ශ්‍රාවකයෙකු. කර්මය සහ කර්මඵලය පිළිගන්නේ බුද්ධ ශ්‍රාවකයා විතරක් නෙවෙයිනේ. කර්මය සහ කර්මඵලය කියන එක පින්නාදී වෙන ශ්‍රාවකයොත් බාහිර එක ලබ්ධීන් ශාස්ත්‍රු ශාසන විශ්වාස කරන අයත් පිළිගන්නවා. එතකොට ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය ඇතැම් බාහිර ශාසනවලත් යෙදෙන. හැබැයි පින්වත්නි, සර්වාකාරයෙන්ම යෙදෙන්නේ නැහැ. අන්න එක මතක තියාගන්නට ඕන. යම් පමණකට ඔවුන්ටත් කම්මස්සගත සම්මාදිට්ඨියක් තියෙනවා. මොකද දිව්‍ය ලෝකයේ අපායයි සාමාන්‍යයෙන් ප්‍රධාන ආගම් සියල්ලක්ම වගේ පිළිගන්න කතාවක්නේ. හොඳ දේවල් කළොත් ස්වර්ගයට, වැරදි දේවල් කළොත් අපායට. ඒ විදිහට ඒක දෙවියන් වහන්සේගේ තීරණය මත කියලා ඇතැම් ආගම් කියනවා. බුදුරජාණන් වහන්සේ මේක හේතුඵල ධමයක් අනුව වෙනවයි කියන එක තමයි බුදු පියාණන් වහන්සේගේ වචනය එහෙම දේශනා කරන්නේ. ඒක කෙනෙකුගේ විනිශ්චයක් නැතුව හේතුඵල දැන් උඩ දැම්ම දෙයක් බිමට වැටෙන්න වගේ ඒක ස්වභාවිකව සිද්ධ වෙන්න වගේ හොඳ දේවල් කළොත් හොඳ විපාක හම්බ වෙනවා. වැරදි දේවල් කළොත් වැරදි විපාක හම්බ වෙනවා. ඒකට විනිශ්චයකාරයෙක් නැtei මේක හේතුඵල ධමයක් හැටියට සිද්ධ වෙනවයි කියලා පටිච්ච සමුප්පාද ධර්මයේ බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළා. හරි, කෙසේවත් හොඳ දේ කළොත් හොඳ විපාක, නරක දේ කළොත් නරක විපාක කියන එක ගොඩක් අය පිළිගන්නවා. එතකොට ඒ පිළිගැනීම තුළ යම් පමණකට මේ ශාසනයෙන් බාහිර අයටත් සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා. හැමෝටම නෙවෙයි, ඇතැම් අයට සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා. අන්න ඒ සම්‍යක් දෘෂ්ටිය තියෙන බාහිර ශ්‍රාවකයන්ට කියනවා බාහිර සම්‍යක් දෘෂ්ටිකයින් කියලා. බාහිරක සම්‍යක් දෘෂ්ටිකයෝ කියලා. එතකොට ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය දැන් කර්මවාදීන් වගේ එයාලා කම්මස්සගත සම්මාදිට්ඨිය යුක්තයි. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වගේ ඒ කම්මස්සගත සම්මාදිට්ඨියෙත් පූර්ණත්වයට පත් වෙලා නැහැ. හේතුව තමයි මේ කර්මය පිළිබඳව, කර්ම න්‍යාය පිළිබඳව සර්වඥන් වහන්සේ තමයි පටිච්ච සමුප්පන්නව මනාකොට ගලපලා දේශනා කරලා තියෙන්නේ. එතකොට ඇතැම් විට කම්මස්සගත සම්මාදිට්ඨිය යුක්ත අය බාහිර ශාසනයන්ගෙත් ඉන්න පුළුවන්. එතකොට බාහිරික සම්‍යක් ලෞකික සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත අය ඉන්නවා බාහිර ශාසනවල. එතකොට මේ සර්වඥ ශාසනය තුල ඉන්න ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ කම්මස්සගත සම්මාදිට්ඨියනුත් යුක්තයි, සත්‍යානුලෝමික සම්‍යක් දෘෂ්ටියනුත් යුක්තයි. එතකොට සත්‍යානුලෝමික සම්‍යක් දෘෂ්ටිය, කම්මස්සගත සම්මාදිට්ඨිය කියන මේ සම්‍යක් දෘෂ්ටි දෙකෙන්ම මේ ශාසනයේ ඉන්න පෘථග්ජනය යුක්තයි. මේ ශාසනයේ ඉන්න පෘථග්ජනය බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල, ඒ භාගතුන් වහන්සේගේ අනුශාසනාව තුල ජීවත් වෙන ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන්. මං හිතනවා දැන් මේ පින්වත් පිරිසට ඒක පැහැදිලි වෙන්නට ඇති. දැන් පෘථග්ජන සම්‍යක් දෘෂ්ටිකය බාහිර සහ ශාසනික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. බාහිර සම්‍යක් දෘෂ්ටිකය යම් ප්‍රමාණයකට කම්මස්සගත සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඒ ලෞකික කම්මස්සගත සම්මාදිට්ඨියෙන්. ශාසනික
පෘථජ්ජන සම්‍යක් දෘෂ්ටිකයා කම්මසගත සම්මා දිට්ඨියෙන්ද සත්‍යානුලෝමික සම්මා දිට්ඨියෙන්ද කියන මේ සම්‍යක් දෘෂ්ටි දෙකෙන් මේ යුක්තයි. එතකොට මේ ශාසනයේ පෘථජ්ජන ශ්‍රාවකයා. එතකොට පින්නත් දැන් සත්‍යානුලෝමික සම්‍යක් දෘෂ්ටිය කියන්නේ අනුලෝම ඥානය කියන එක ඔබ දන්නවා නව මහා විදර්ශනා ඥානවල යෙදෙන එකක්. පටිපදා ඥාන දර්ශන විසුද්ධියට යටත්ව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඥානයක් තමයි සත්‍යානුලෝමික ඥානය කියන්නේ. ඊළඟට තමයි ඥාන දර්ශන විසුද්ධිය හැටියට ඊළඟ විසුද්ධිය උපදින්නේ මාර්ග සිත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට මේ සත්‍යානුලෝමික ඥානයතේ වඩන මේ ප්‍රතිපදාව නැත්තම් සෝවාන් මාර්ග ඥානයතෙක් වඩන්නා වූ යම් ප්‍රතිපදාවක් ඇද්ද ඒ ප්‍රතිපදාව තුළ උපදින්නා වූ යම් ප්‍රඥාවක් අමෝහ චෛතසිකයක් ඇද්ද අන්න ඒකට කියනවා ලෞකික සම්‍යක් දෘෂ්ටිය කියලා. ලෞකික සම්‍යක් දෘෂ්ටිය කියලා. ආශ්‍රව ධර්මයන්ට ප්‍රත්‍ය වන්නා වූ හේතු වන්නා වූ යම් සම්‍යක් දෘෂ්ටියක් වෙතොත් ඒකට කියනවා දැන් ඒ ආශ්‍රව ධර්ම වලට හේතු වෙන ප්‍රත්‍ය වෙන යම් සම්‍යක් දෘෂ්ටියක් වෙතොත් ඒකට කියනවා ලෞකික සම්‍යක් දෘෂ්ටිය කියලා. සත්‍යානුලෝමික සම්‍යක් දෘෂ්ටි කියලා දේශනා කළේ ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මාර්ගසිත සෝවාන් මාර්ග ඥානය උපදින මොහොතෙක් වැඩෙන යම් කුසල ප්‍රතිපදාවක් වෙතොත් ඒ ප්‍රතිපදාව තුළ යෙදෙන්නා වූ ඒ අමෝහ චෛතසිකයට කිව්වා ලෞකික සම්‍යක් දෘෂ්ටිය කියලා. එතකොට සත්‍යානුලෝමික සම්‍යක් දෘෂ්ටි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ එයයි. ඒක පපංච සූදිනී අට කතාවේ අර්ථ කථාචාරින් වහන්සේලා බොහොම ලස්සනට දක්වලා තියෙනවා. එතකොට පෘථජ්ජන සම්‍යක් දෘෂ්ටිකයා. සේක සම්‍යක් දෘෂ්ටික දැන් සේක පුද්ගලයෝ ඉන්නවනේ 7 දෙනෙක් නේද? සේක පුද්ගලයන් 7 දෙනෙක්. සෝවාන් මාර්ගස්ත, සෝවාන් පලස්ත, සකදාගාමි මාර්ගස්ත, සකදාගාමි පලස්ත, අනාගාමි මාර්ගස්ත, අනාගාමි පලස්ත, ඒ වගේම අරිහත් මාර්ගස්ත කියන මේ 7 දෙනා අෂ්ටාරේ පුද්ගලයන්ගෙන් ඒ ආර්යයන් වහන්සේලා 8 දෙනාගෙන් 7ක් සේකයි. අසේක කියන්නේ රහතන් වහන්සේට. එතකොට අර සේක සම්‍යක් දෘෂ්ටිකයෝ කියන්නේ අර මේ සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරිහත් මාර්ග කියන මේ මාර්ගඵල යන්ගෙන් යුක්ත යම් ශ්‍රාවක సంతානයක උපදිනව නම් සම්‍යක් දෘෂ්ටිය ඒකට කියනවා සේක සම්‍යක් දෘෂ්ටිකයෝ. එයාලට කියනවා සේක සම්‍යක් දෘෂ්ටිකයෝ කියලා. සේක සම්‍යක් දෘෂ්ටිය. ඊළඟට අසේක සම්‍යක් දෘෂ්ටික කියන්නේ රහතන් වහන්සේට සම්‍යක් දෘෂ්ටියෙහි පරිපූර්ණත්වයට පත්වෙච්ච ඒ උතුමන් වහන්සේලා. මේ අනිත් අය සේකත් නෙවෙයි අසේකත් නෙවෙයි කියලා පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ අභිධර්ම පිටකේ පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ ධාතු කතා පුද්ගල කතා ආදී දක්වන ඒ පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ දක්වනා පින්වන්නේ අෂ්ටාර්ය පුද්ගලයන්ගෙන් ඒ පුද්ගලයන්ගෙන් 7ක් සේකයි රහතන් වහන්සේ අසේකයි. එතකොට මේ පෘථජ්ජනෝ සේකත් නෙවෙයි අසේකත් නෙවෙයි එහෙනම් ඒ අතෝ පෘථජ්ජනයි කියන එක පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ බොහොම ලස්සනට දක්වලා තියෙනවා. පුද්ගල පඤ්ඤාති ප්‍රකරණ අට කතාවෙත් ඒ පිළිබඳව ටිකක් දීර්ඝ විස්තර සඳහන් වෙනවා. දැන් මේ පින්නතුන්න මම හිතනවා මේ යමක් පැහැදිලි වෙන්නට ඇති කියලා මේ ලෞකික සහ ලෝකෝත්තර කියන මේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව ලෝකෝත්තර ලෞකික ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව නේද? එතකොට මේ සම්‍යක් දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන්වල නොයෙක් ආකාරයට අර්ථ දක්වලා තියෙනවා. දැන් කච්චායන ගොත්ත සූත්‍රයේ සම්මාදිට්ඨිය එක ආකාරයකට දැක්වුවා. මැදුම් සංගියේ සම්මාදිට්ඨි සූත්‍රයේ තවත් ආකාරයකට සම්මාදිට්ඨිය දක්වනවා. චත්තාරීසික සූත්‍රයේ තවත් ආකාරයකට සම්මාදිට්ඨිය දක්වනවා. ඊළඟට මේ දම්සක් පැවතුම් සූත්‍රයේ තවත් ආකාරයකට සම්මාදිට්ඨිය දක්වනවා. මේ ආකාරයට සම්මාදිට්ඨිය නොඑක් ආකාරයට නොඑක් ක්‍රම ඔස්සේ සර්වඥන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දක්වනවා. දැන් පින්වත්නි මේ පින්වත් පිරිස තේරුම් ගන්නට ඕන සම්මාදිට්ඨිය දැන් බුදුරජාණන් වහන්සේ දක්වනෝනේ මහණෙනි සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද?
සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා බුදුරජාණන් වහන්සේම දක්වනවා. මහණෙනි සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? සම්මා දිට්ඨිය කියන්නේ දුක පිළිබඳව වූ ඥාණයට. දැන් දුක පිළිබඳව වූ ඥාණයට. දුක්ඛේ ඥානං. දුක පිළිබඳ වූ ඥාණය. ඊළඟට දුක්ඛ නිරෝධේ ඥාන මේ දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ සමුදය පිළිබඳ වූ ඥාණයට. ඊළඟට දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධය පිළිබඳ වූ ඥාණයට. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳ වූ ඥාන. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ වූ ඥානයට කියනවා සම්මා දිට්ඨිය කියලා. දැන් බලන්නට චතුරාර්ය සත්‍ය විභාග කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී දුක්ඛ සත්‍ය වෙනම දේශනා කරනවා, සමුදය සත්‍ය වෙනම බෙදලා දේශනා කරනවා, නිරෝධ සත්‍ය වෙනම බෙදලා දේශනා කරනවා, මාර්ග සත්‍ය වෙනම බෙදලා දේශනා කරනවා. මෙහෙම චතුරාර්ය සත්‍ය වෙනම විභාග කොට බෙදලා දේශනා කරන සරුවක්ඥන් වහන්සේ නැවත සම්මා දිට්ඨිය හැටියටත් දේශනා කරන්නේ කුමක්ද? මේ චතුරාර්ය සත්‍ය ධර්මයමයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ වූ ඥානය තමයි සම්මා දිට්ඨිය හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ මාර්ග සිත්වලේ දෙන්නා වූ ප්‍රඥා චෛතසිකයට නේද? මාර්ග සිත්වල යෙදෙන්නා වූ ප්‍රඥා චෛතසික ධර්මයට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි කියලා දේශනා කළා. සර්වඥන් වහන්සේ අර විදිහට දුක පිළිබඳව වූ ඥානය, දුක්ඛ සමුදය පිළිබඳ වූ ඥානය, දුක්ඛ නිරෝධය පිළිබඳව නිරෝධගාමී පටිපදාව පිළිබඳවත් වූ ඥානයට සම්මා දිට්ඨි කියනවාය කියලා සර්වඥන් වහන්සේ වදාළා. දැන් පින්වත්නි මේක ලෝකෝත්තර පැත්තනේ. දැන් බොහෝ සෙයින්ම ඒ විදිහට දේශනා කරන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධය ගාමිනියා පටිපදා ඥානං කියලා දේශනා කරන ලෝකෝත්තර සම්මා දිට්ඨියට. නැත්නම් ලෝකෝත්තර මාර්ග සිත්වල යෙදෙන්නා වූ ඒ ප්‍රඥා චෛතසිකය ඒ විදිහට අර්ථ දක්වලා සරුවක්ඥන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට බලන්නට ඒ සම්මා දිට්ඨිය, ඒ දුක පිළිබඳව වූ ඥානය, දුක්ඛ සමුදය පිළිබඳව, දුක්ඛ නිරෝධය පිළිබඳව, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව වූ ඒ ඥානයට භාගතුන් වහන්සේ චත්තාරීෂික සූත්‍රයෙන් දෙන අර්ථය අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක ආර්යයි. ඒක ආර්ය වූ අංගයක්. අරියා අනාසවා අනාශ්‍රවයි ආශ්‍රව රහිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ලෝකුත්තරා මග්ගංගා ලෝකෝත්තර මාර්ගයේහි මාර්ගාංගයක්ව කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය දේශනා කළා. දැන් ලෞකික වශයෙන් යෙදෙනකොට භාගතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? සාසවා ආශ්‍රව සහිතයි කියලා. ඇත්ත වශයෙන්ම දැන් ප්‍රඥාව කියන එක යෙදෙන්නේම කුසල් සිත්වලනේ. හැබැයි හැම කුසල් සිතකම යෙදෙන්නේ ඥාන සංප්‍රයුක්ත වූ කුසල් සිත්වල තමයි ප්‍රඥා අමෝහ චෛතසිකය යෙදෙන්නේ. එතකොට ඒ අමෝහ චෛතසිකය යෙදෙන සිත්වල කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේවා යෙදෙනව නෙවෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක චිත්තාක්ෂණිකව යෙදෙන අර්ථයෙන් භාගතුන් වහන්සේ වදාලා නෙවෙයි ඒක සාසවා කියලා. ඒ සම්මා දිට්ඨිය ආශ්‍රවයන් සමග ඒක චිත්තාක්ෂණිකව උපදිනවා කියන එක නෙවෙයි එතනදි ගන්නට ඕන ආශ්‍රව සහිතයි කියපුවම. එහෙම ගත්තොත් එහෙම ධර්මාර්ථ වලට විරුද්ධ වෙනවනේ. මොකද අපි දන්නවා කුසල් සිත්වල අකුසල් යෙදෙන්නේ නැහැ, අකුසල් සිත්වල කුසල් යෙදෙන්නේ නැහැ කියලා. දැන් කාමාශ්‍රව කියන්නේ, භවආශ්‍රව කියන්නේ, අවිජ්ජාශ්‍රව කියන්නේ, දිට්ඨාශ්‍රව කියන්නේ අකුසල්නේ. එතකොට දැන් සම්මා දිට්ඨිය යෙදෙන්නේ කුසල් සිත්වලනේ. කුසල් සම්මා දිට්ඨිය යෙදෙන කුසල් සිත්වල කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව යෙදෙනවා කියලා ගත්තොත් ඒක ධර්මාර්ථ විරෝධ වෙනවනේ. එහෙනම් ඒක චිත්තාක්ෂණිකව යෙදෙනවා කියන එක නෙවෙයි. පින්වත්නි මේ සම්මා දිට්ඨිය නැත්නම් මේ ලෞකික සම්මා දිට්ඨිය නොඑක් ආශ්‍රව ධර්ම කාමාශ්‍රව උපදින්න හිතයි. දැන් අපි හිතමු මෙහෙම නැත්නම් භවආශ්‍රව උපදින්න හිතයි. නේද? කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව. දැන් යම් කිසි කෙනෙක් දානයක් පූජා කරන අවස්ථාව ගමු. යම් කිසි කෙනෙක් දානය
පූජා කරන්නේ නම් ඥාන සම්ප්‍රයුක්ත වෙතන සම්‍යක් දෘෂ්ටිය නොහොත් අමෝහ චෛතසික ධර්මයේ යෙදෙනවනේ. නමුත් මේ කෙනා මේ දානේ පූජා කරලා අවසන ඉතින් මේ දානේ ගැන කල්පනා කර කර හිතා සමහර වෙලාවට මේ ලෝභ සිත් උපදවන්න පුළුවන්. නැත්තම් භව ආශ්‍රව හැටියට භව තණ්හාවෙන් භවයේ ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. භව ආශ්‍රව මේ භව තණ්හාව මේ මතුවලා එන්නත් පුළුවන්. අන්න ඒ වගේ මේ ලෞකික සම්‍යක් දෘෂ්ටිය කාමාශ්‍රවයන්ට භවආශ්‍රවයන්ට අවිජ්ජාශ්‍රවයන්ට දිට්ඨාශ්‍රවයන්ට හිතයි. ඒක චිත්තාක්ෂණික නෙවෙයි නානා චිත්තාක්ෂණයන්හි යෙදෙන දෙයක් හැටියටයි අපි තේරුම් ගන්නට ඕන. එතකොට සාසවා පුඤ්ඤ භාගීයා පුඤ්ඤාභි සංස්කාරයන්ගෙන් යුක්තයි. පුඤ්ඤ භාගීයා ඉතින් පුඤ්ඤ භාගීය නම් බුදුරජාණන් වහන්සේ දේශනා පුඤ්ඤාභි සංකාරපච්චය විඥාන. එතකොට බුදුරජාණන් දේශන උපදි වේපක්ක මේකෙන් උපදි විපාක සහිතයි. මතුමත්ෙහි මේකේ විපාකය කියන එක ලැබෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ලෞකික වශයෙන් මේ මාර්ගාංග දේශනා කළේ. අර ලෝකෝත්තර මාර්ග සම්‍යක් ලෞකික සම්‍යක් දෘෂ්ටිය එහෙම දේශනා කරා. ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටිය එහෙම දේශනා කළා. දැන් මේ පින්වත් පිරිසට මේ ලෞකික සම්‍යක් දෘෂ්ටිය හොඳට වර්ධනය කරගන්න තියෙන බොහොම ලස්සන වැඩපිළිවෙලක්. සම්‍යක් දෘෂ්ටිය වර්ධනය කරගන්න තියෙන බොහොම ලස්සන වැඩපිළිවෙලක්. සම්‍යක් දර්ශනයනේ මේකේ කෘත්‍යය යහප අමෝහ චෛතසිකයෙන් කෙරෙන්නේ සම්‍යක් දර්ශනයයි නේද? මනා වූ දැක්ම අමෝහයෙන් කෙරෙන්නේ මනා වූ දැක්ම නේද? සෝභන දැකීම සෝභන වූ දැකීම සම්‍යක් දෘෂ්ටි කියන්නේ මනා වූ දැක්ම සෝභන දැකීම. එතකොට ඒ අමෝහයෙන් කෙරෙන්නේ ඒකනේ. එතකොට මේ සෝභන දැක්ම උපකරගන්නට තමයි බුදුරජාණන් වහන්සේ ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ කියලා සතිපට්ඨානෙ දේශනා කළේ. සතිපට්ඨාන භාවනාව තුළින් වෙන්නේ කුමක්ද? සම්‍යක් හොඳට පින්නනේ ලෞකික සම්‍යක් දෘෂ්ටිය හොඳට මතුවලා එන එක. හේතුව තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේ පුරාවට විවරණය වෙන්නේ පූර්ව භාග ප්‍රතිපදාව. ඒක ලෞකික ප්‍රතිපදාව. ඒක මම කියන එක නෙවෙයි. දීඝනිකාය අට කතාව දීඝනිකාය අටුවාව සම්මාදිට්ඨි සූත්‍රය විවරණය කරනකොට දක්වලා තියෙන මේ කාරණාවක්. සුමංගල විලාසිනී කියන දීඝනිකාය අටුවාව දක්වලා තියෙන එක අර පුරාණ මහතෙරුන් වහන්සේලාගේ කතා දක්වමින් ඒක දක්වලා තියෙනවා. එතකොට ලෞකික සම්‍යක් දෘෂ්ටිය හොඳට දියුණු කරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව පුරාවටම විවරණය වෙලා තියෙන්නේ. ලෝකයට විවරණය වෙලා තියෙන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ. එතකොට මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි කෙලවර තමයි ලැබෙන්නේ පූර්ව භාග ප්‍රතිපදාව. පූර්ව භාග ප්‍රතිපදාව. එතකොට සමත පුබ්බංගමා විපස්සනා කියන ක්‍රමයේ දක්වන මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙන කමඨහන් 21කින් තමන් රුචි කැමැති භාවනාවක් ගෙන වඩන යම් යෝගියෙක් වෙතොත් ඒ යෝගියා වඩන්නේ ලෞකික සම්‍යක් දෘෂ්ටිය. මේක ආශ්‍රව සහිත වූ පුණ්‍ය භාගීය උපදී විපාක සහිත සම්‍යක් දෘෂ්ටිය වඩන්නේ. හැබැයි මේකේ කෙලවර තමයි ලැබෙන්නේ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්‍යක් දෘෂ්ටිය. කෙසේවත්ම පූර්ව භාග ප්‍රතිපදාවක් නොවඩා අපර භාග ප්‍රතිපදාවක් වඩනවා කියන එක කරන්න බෑ. ලෞකික ප්‍රතිපදාව නොවඩා ලෝකෝත්තර ප්‍රතිපදාව වඩනවා කියන එක කරන්න බෑ. කවුරු හරි කියනවා නම් ලෞකික ප්‍රතිපදාව නොවඩා ලෝකෝත්තර ප්‍රතිපදාව වඩන්න ඕන. පූර්ව භාග ප්‍රතිපදාව නොවඩා අපර භාග ප්‍රතිපදාව වඩන්න ඕන කියලා ඒක පින්නන්නේ හිතලුවක් විතරයි. ඒක සත්‍ය වශයෙන් කරන්න බැරි බුදු පියාණන් වහන්සේගේ බුද්ධ දේශනාව නොවුණු කාරණාවක් මිස ඒක සත්‍ය වූ කාරණාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උත්තම වූ දේශනාවට අනුගතව අනුකූලව දේශනා කරපු කාරණාවක් වෙන්නේ නෑ පින්වත්නි. මේ අතෝ තේරුම් ගන්නට ඕනේ මේ ලෞකික ප්‍රතිපදාවයි ලෝකෝත්තර ප්‍රතිපදාවයි මේ විදිහට. දැන් මේ පින්වත් පිරිසට දෙනවා දඬු දෙකක්, ලී කෑලි දෙකක්. මම ඊට පෙරත් මේ උපමාව කියලා තියෙනවා. මේක ධර්මයේම දක්වන උපමාවක්. ලී කෑලි දෙකක් දීලා කියනවා මේකෙන් ගිනි උපද්දවන්නේ කියලා. ගිනි උපද්දවන්නේ කියලා කියනවා. ගිනි උපද්දවන්නේ කියලා කිව්වට පස්සේ ඒ කෙනා මේ ලී කෑලි දෙක අරගෙන එකට අතුල්ලනවා. එකට අතුල්ලනකොට මේක රත් වෙනවා.
එකට අතුල්න රත් වෙනවා. රත් වෙන්න තව හොඳට මේක තද කරලා වීරය අරගෙන අදිෂ්ඨාණයෙන් මේ ලී කෑලි දෙක නැවත එකට අතුල්ලනවා. ඒක රත් වෙලා ගිහිල්ලා අවසානයේට මේ ලී කෑලි දෙක පුච්චගෙන ගින්න කියන එක උපදිනවා. අන්න ඒ වගේ තමයි ලෞකික ප්‍රතිපදාව වඩාගෙන යනකොට අර මුලින් ලී කෑලි දෙක එකට අතුල්ලනකොට රත් වුණා වගේ තමයි ලෞකික ප්‍රතිපදාව තුළ ලෞකික වූ සම්‍යක් දෘෂ්ටිය වැඩෙනවා. ඒ ලෞකික වූ සම්‍යක් දෘෂ්ටිය වැඩිගෙන ගිහිල්ලා ලෝකෝත්තර මාර්ගසිත උපදින්නේ නිර්වාණය අරමුණු කරගෙන. දැන් සම්මා දිට්ඨිය ළඟට තියෙන්නේ සම්මා සංකප්පේනේ. සම්මා සංකප්පකේ විතක්ක චෛතසිකේනේ. එතකොට විතක්ක චෛතසිකයේ උපදින්නේ සංප්‍රයුක්ත ධර්ම අරමුණට පමුණුවාලමින්. සංප්‍රයුක්ත ධර්ම අරමුණට පමුණුවාලමින් තමයි උපදින විතක්ක කියන චෛතසික ධර්මය. එතකොට ඒ මාර්ග සිතෙහි යෙදෙන්නා වූ සංප්‍රයුක්ත ධර්ම දැන් මාර්ග සිතත් එක්ක එකට උපදින අන්නේ චෛතසික ධර්මත් නිර්වාණය නැමැති අරමුණ වෙත පමුණුවාලීම් වශයෙන් තමයි උපදින්නේ ඒ ලෝකෝත්තර විතක්ක මේ චෛතසික ධර්මය. ලෝකෝත්තර විතක්ක චෛතසික ධර්මය. එතකොට දැන් අපි දන්නවනේ චෛතසික ධර්මවල ස්වභාවය ඒකුප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වත්තුක. ඒකුප්පාද ඒක නිරෝධ ඒකාලම්බන. සිත ගන්නේ යම් අරමුණක්ද චෛතසික ධර්ම ගන්නෙත් ඒ අරමුණම තමයි. සිත වෙන අරමුණක් අරගෙන චෛතසික ධර්ම තව අරමුණක් ගන්නෑ. සිත ගන්නවා රූපාරම්මණයක්, චෛතසික ගන්නවා ශබ්දාරම්මණයක්. එහෙම වෙන්නේ නැහැ. වන්නේම හැම වෙලාවකම සිත ගන්නේ රූපාරම්මණයක් නම් චෛතසික ධර්ම ගන්නෙත් ඒ රූපාරම්මණයමයි. ඒ දෙකොල්ල වෙන වෙනම උපදින්නේ නැහැ. එතකොට මාර්ගසිත උපදින්නේ නිර්වාණය අරමුණු කරගෙන. එතකොට නිර්වාණය අරමුණු කරගෙන මේ චිත්තය නැත්තම් මාර්ගසිත උපදිනකොට ඒ අර වැඩිගෙන ගිය දැන් පූර්ව භාග ප්‍රතිපදාව වැඩිම වශයෙන් වඩාගෙන ගිහිල්ලා මාර්ගසිත උපදිනකොට නිර්වාණය අරමුණු කරගෙන මේ ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටිය කියන මාර්ගංගයත් අර සිතේ චිත්තාංගයක්ව නිර්වාණය අරමුණු කරගෙන තමයි උපදින්නේ. එතකොට ලෞකිකත්වය නොවඩා ලෝකෝත්තරත්වය වඩන්නේ කිව්වට ඒක කොහෙත්ම කිසියම්ම දවසක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලෞකික ලෝකෝත්තර ප්‍රතිපදාව මනාකොට තේරුම් ගත්ත කෙනාටම තමයි කවදා හරි මේ ලෞකික ප්‍රතිපදාව මනාකොට පුහුණු කරලා ප්‍රගුණ කරලා ලෝකෝත්තර ප්‍රතිපදාව උපදවා ගන්නට පුළුවන්කමක් තියෙන. සෝවාන් මාර්ගඥානය. දැන් එහෙමත් ඔයත් අහලා තියෙනව නේද? සෝවාන් මාර්ගඥානය, සකදාගාමි මාර්ගඥානය. එතන මාර්ගඥානය මාර්ග සිතෙහි යෙදෙන්නා වූ ඥානය ප්‍රඥාව. ඒ මොකටද කියන්නේ? මේ සම්‍යක් දෘෂ්ටියට. දැන් ඔබ දන්නවා විමර්ශා ඉර්ධිපාදේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ධම්මවිචේ සම්බොජ්ජංගේ නැත්තම් විද්‍යාව අමෝහය මේ විදිහට දේශනා කරන්නේ මොකද්ද? සම්‍යක් දෘෂ්ටියට. සම්‍යක් දෘෂ්ටියටම කියන්නා වූ වචන. සම්‍යක් දෘෂ්ටියට මේ කියන්නා වූ වචන. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන මේ සම්මා දිට්ඨිය කියන අමෝහ චෛතසික ධර්මය හොඳට ප්‍රගුණ කරගන්න වඩාගන්න ලෞකික වශයෙන් හොඳට පුරුදු කරගන්න සතිපට්ඨාන සූත්‍රය රුකුලක් කරගන්නට සතිපට්ඨාන සූත්‍රය උපකාරයක් කරගන්නට කියන මේ පින්වත් පිරිසට මතක් කරනවා. එහෙම ලෞකික වශයෙන් මේ සම්‍යක් දෘෂ්ටිය හොඳට දියුණු කරගෙන ගිහිල්ලා ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටිය උපදවා ගන්න උත්සාහවත් වෙන්නටයි කියලා මේ පින්වත් පිරිසට ආරාධනා කරමින් අද දවසේ මේ ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරන හැම දිනාටම තුනුරුවනේ ආශිර්වාදයේ වේවා කියලා අපි ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ කෑගල්ලේ ඇඳුරාපොත උඩුපිටියේ පදිංචි සුමනා හේරත් පින්වත් මෑණියන් සහ සුමුදු උඩුපිටිය සහ ලසික උඩුපිටිය කියන මේ පින්වත් දියණියන් දෙපළ ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන කෑගල්ලේ ඇඳුරාපොත උඩුපිටිය නිවසේ පදිංචි සුමනා හේරත් මෑණියන්ගේ මැයි මාසයේ 15 වෙනි දිනට යෙදෙන ඒ ජන්මදිනය නිමිති කරගෙන ඒ පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න තුනුරුවනේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එතුමියට උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස නිර්වාණ අවබෝධයේ පිණිස
මේ සියලුම පින් උපකාර වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරන්නටත් බලාපොරොත්තු වෙනවා. දියණියන් දෙදෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරන්න ආශිර්වාද කරන්න නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලුම ධර්මදේශකයන්න් වහන්සේලාට ආශිර්වාද කරන්න පූජනීය මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. රටවැසි ලෝවැසි සියලුම දෙනාට ධර්ම ශ්‍රවණය කළ පින්නතුන්ට ආශිර්වාද කරන්නත් පරලෝ සැපත් තමන්ගේ ආදරණීය පියාණන් ඇතුළු වර්ග පරම්පරානුගතව භාව ප්‍රාප්ත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරමින් බලාපොරොත්තු වන්නා වූ සම්‍යක් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් මිටු වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණ වේවා. විවිධ මිත්‍යා මතවල එල්බගෙන සිට ලාංකීය අනාදිමත් මිනිසා එම මිත්‍යා මතයන්ගෙන් මුදවාගෙන ඔවුනට යථාර්ථය පහදා දෙන්නට එදවස පොසොන් පෝය හේතු වාසනා වුණා. අද දවසේ මේ පොසොන් පොහෝ දිනයේදීත් අපට හැකියාව ලැබුණා මේ ධර්ම දේශනය මගින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි මාර්ගාංගය පිළිබඳව ඔබට ඉතා වටිනා කරුණු රසක් දායාද කරන්නට අපට අනුකම්පාවෙන් ධර්ම දේශනාව පැවැත්වුවා වූ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වැවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිකාරී අවසරයි උඩදුම්බර සෝභිත අපේ හාමුදුරන් වහන්සේට ඉතාම ගෞරවයෙන් දෙපා නැමද පුණ්‍ය අනුමෝදනා සිදු කරන අතරේ තවත් චිරාත් කාලයක් මේ උතුම් ශාසනික මෙහෙවරේ යෙදෙනට අපේ හාමුදුරන් වහන්සේට දීර්ඝායුෂ සම්ප්‍රාප්තිය ලැබේවයි එකසිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද දවසේ මේ ධර්ම දේශනාව ඔබට සමීප කරන්නට සදැහැති විකාශන දායකත්වයෙන් කටයුතු කළා කෑගල්ලේ අදුරාපොත උඩපිටියේ පදිංචි සුමනා හේරත් මෑණියන් සහ සුමුදු උඩුපිටිය ලසිකා උඩපිටිය දියණියන් විසින් ඔවුන්වත් ඊටම ගෞරවයෙන් පින් අනුමෝදනා සහිතව සිහිපත් කරනවා. අද දවසේ ජයමග රූපහින් නාලිකාව පොසොන් පෝදා විකාශය ඔබට සමීප කරන්නේ ගෝතම තපෝවනයේ ආරණ්‍ය සේනාසනයේ සිට මේ මනරම් පුණ්‍ය භූමියේ සිට අපි නැවතත් තවත් සුවිශේෂී ධර්ම දේශනාවකින් ඔබව සම්බන්ධ කරගන්න සූදානම් වෙනවා. එතෙක් සම්බන්ධතාවය අපේ ජයමග රූපහින් නාලිකාවේ ප්‍රධාන පාලක මැදිරියට මෙතෙන් සිට ලබා දෙනවා.